මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසෙත් සූදානම් වෙලා ඉන්නේ Tamanගේ ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගෙවාගෙන යන අතරතුර ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳ කැටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීම පිණිස මේ උතුම් ධර්ම දානමේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. විශේෂ පුණ්‍යානුමෝදනා වශයෙන් කඩවත පඤ්ඤානන්ද උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට ජීවිත යථාර්ථය අවබෝධ කර ගනිමින් ගිහිගේ අතහැර සසුන් ගත වී වසර 14ක් පෙරීම නිමිති කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන ඉනෝකා උදේනි මහත්මිය විසින් ඇගේ සත්පුරුෂ ප්‍රාර්ථනාවන් පිළිබඳව ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, අපි බොහෝ කාලයක් පුරාවට ලක්දිව ලෝවැසි බොහෝ අයට ධර්ම දේශනා කරගෙන යද්දී අපි දැකපු කාරණාවක් තමයි මේ ධර්මයේ පිළිබඳව එක එක්කෙනා තම තමන්ට වැටහෙන පරිදි ලියන, තම තමන්ට වැටහෙන පරිදි කතා කරන, තම තමන්ට වැටහෙන පරිදි අදහස් ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, දැන් උදාහරණයක් ලෙස උන්වහන්සේගේ ආධ්‍යාත්මික දාර්ශනික පැතිකඩවල ගැන දන්න බොහෝ දෙනෙක් උන්වහන්සේ කතා කරපු දේශපාලනමය ආර්ථිකමය පැතිකඩ පිළිබඳව දන්නේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම මේ එක පැත්තකට අන්තයකට ගිහිල්ලා මේ ගිහිගෙවල් හොඳ නැතය, මහාන වෙන්න ඕනේ එහෙම කියලා දේශනා කරපු දහමකුත් බුදුරජාණන් වහන්සේට නැහැ. උන්වහන්සේගේ ශාසනය හැමතිස්සෙම මේ හැමදේම යථාර්ථවාදීව අරගෙන හරිම පුදුම කළමනාකරණයකින් ජීවිතයෙන් ප්‍රතික්ෂේප වෙච්ච දහමක් නෙමෙයි බුදුදහම කියන්නේ. දැන් ඒ නිසා තමයි අද බොහෝ අයට හිතෙන්නේ ගිහි ගෙදර ඉඳලා මේක වඩන්න බෑ කියලා නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක වච්චගොත්ත පරිබ්‍රාජකයා අහනවා මහා වච්චගොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ ඉන්නවද කියලා අහනවා ගිහි ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙමෙයි වච්චගොත්ත, ප්‍රමාණ කරන්න බැරි තරම් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා කියලා. එතකොට මේ ශාසනය ගිහිවත් ධර්මාබෝධය කරපු ශාසනය. හැමෝටම මහාන වෙන්න පුළුවන් කමක් නැහැ නේ. අනිත් එක තමයි අබිනිෂ්ක්‍රමණය කියන්නේ, සැබෑ අබිනිෂ්ක්‍රමණය කියන්නේ gedara dora දමල ගහලා කැලේට පයින් එක නෙමෙයි. ඒකට කියන්නේ රිලා මානසිකත්වය කියලා. කැලෑ මානසිකත්වය කියන්නේ එක්තරා ආකාරයකට රිලා මානසිකත්වය. නමුත් බුද්ධ ශාසනයක ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේදී කියනවා යමෙක් ආරණ්‍යට වෙලා දූතාංග රැකගෙන සිල් ගුණ දම් රැකගෙන ඉන්නවා නම් ඒත් එයාගේ හිතේ කෙලෙස් නම් වැඩෙන්නේ. අන්නේ කෙලෙස් වැඩිවීමට වඩා ගමේ පන්සලකට වෙලා දූතාංගත් නැහැ, සීලුත් නැහැ, හැබැයි සිත රැකගෙන වාසය කරන්න පුළුවන් උපරිමෙන්ම ඒ උතුමන් වහන්සේ උතුම් කියනවා. අර දූතාංග චෝරයෙක් වෙනවට වඩා ගුණධර්ම වැඩිම තමයි දූතාංග වල අර්ථය. අන්න ඒකට තමයි සැබෑ අබිනිෂ්ක්‍රමණය කියන්නේ. එතකොට
හැමෝටම මහාන වෙන්න කියලා එකක් ශාසනය ඇතුලේ කියවෙන්නේ නැහැ. මොකද සමහරෙකුට ශාසනීය ප්‍රෞಢජාවටපත් වෙලා කැලේට වෙලා නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි සමහරෙක්ට කැලේ ඇතුලේදී මානසික කායික කලන්තය අපි කියන්නේ ග්ලානිය කියලා. ඒක කියන්නේ කලන්තය වගේ වෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ ග්ලානභාවයටපත් නොවි ඒ කලන්තභාවයටපත් නොවි ඇතමෙක්ට ශරීරය කියන්නේ සමාජයටත් යහපතක් කරගෙන මෛත්‍රී ගුණධර්ම පදනම් වෙච්ච පරාර්ථචර්යාව ගුණයක් වෙච්ච ඒ ගුණයන් වල පදනම් වෙච්ච බුදුදහමේ හැසිරෙන්න පුළුවන් නම් ඒ ගුණධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා උතුම් බුදුපතෙක් බවට පත් වෙනවා. අන්න ඒකයි අර කිව්වේ මේ අත්තහිත පරහිත නේව අත්තහිත නේව පරහිත අත්ත පරහිත කියලා සූත්‍ර හතරක්. ඕකෙදි බුදුරණන් වහන්සේ කියනවා අත්තහිත. Tamanට හිත පිනිස කටයුතු කරන කෙනෙකුත් මේ සමාජයේ ඉන්නවා. එයා තනිවම තමන් ගුණ පුරනවා, තවත් කෙනෙකුට ප්‍රයෝගීතාවයක් නැහැ. පරහිත කෙනෙක් තමන් ගුණ පුරන්නේ නමුත් අනිත් අයට බණ කියනවා. එයා පරහිත අනුන්ගේ හරක් බලන කෙනෙක් වගේ කියනවා. එයාගේ ඇතුලේ කිසිම ගුණ ධර්මයක් නැහැ, අනුන්ට බණ කී කී ඉන්න හදනවා. නේවත්හිත නේව පරහිත අනුන්ටත් තමන්ටත් වැඩක් නැති මිනිස්සු කොට්ටාසිකුත් ඉන්නවා. හැබැයි අත්ත පරහිත තමන්ටත් අර්ථයක් කරගනිමින් අනුන්ටත් අර්ථයක් කරන භික්ෂු කොට්ටාසයක් ඉන්නවා. අන්නේ උතුමන් වහන්සේලා උතුම්. එතකොට වඩා එඩිතර තීරණය කියන්නේ තමනුත් ගුණ පිළිවෙත් පුරලා අනිත් අයටත් මේකේ දෙයක් කියලා දෙන. එහෙම පදනම් වෙච්ච ශාසනයක් තමයි මේක. ඒ කැලේටම වෙලා ඉන්න ඕනි කියලා එකක් නිවන් දැක ගන්න එහෙම එකක් නැහැ. දැන් එහෙම පිටුතුර අපි කැලේටම වෙලා හිටියන ওই පිටුතුරට බණාන්න පුළුවන්. මේ සමහරව අපි එහෙම තියන්නත් හදනවා. නැතුව නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලා ප්‍රතිපත්තිකාමී ආරණ්‍ය සේනාසන වාසී ඔච්චර ටීවී එකට එන්න එපාය. ඔච්චර එළියට එන්න එපාය. මෙහෙමයි අහමයි කියලා. හැබැයි මේ වඩා එඩිතර දහම මොකක්ද කියන එක පිළිබඳව අර නිකරුණි නිකං කාලයේ කාලා දානවට වඩා ටික කාලයකට තමන් තනි වෙන එක වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මානසික මට්ටමක් හදාගන්න. ඒක වටහාගෙන ඒක අවබෝධ කරගෙන තමන් ඉගෙනගත්තු දැනගත්තු ධර්මය අනිත් අයටත් කියලා දෙන ගානට එන්න පුළුවන් නම් තමන්ට. අන්න ඒක තමයි වඩා එඩිතරකම කියන්නේ. ඒක තමයි පරාර්ථ චර්යාව මත පදනම් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශාසනය. භික්ෂුව කියන කෙනා දැන් අර බුදුරජාණන් වහන්සේ කාටත් ඒ නිසා බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න බෑ. උන්වහන්සේ මේ කිසිම සෝෂල් පැත්ත ගැන කතා කරලා නැහැ. කිසිම සමාජමය භාවයක් නැහැ. නිකන් අතහරින්න කැලේ පයින්න ඒව පින්වතුනි මේ අඥානිය බුදුදහම තේරුම් අරගෙන ලියන දේවල්. දැන් මං ඊයේ පෙරේද දැක්ක සමහරු කියනවා මේ උත්සව ඕන්නේ ඈ වෙසක් කූඩු හදන එක නෙමෙයි ශාසනය. ඇත්ත. නමුත් සංස්කෘතියත් එක්ක බැඳිච්ච ඇතැම් හැඩතල. උදාහරණයක් වෙසක් එකට අපි බෞද්ධයෝ එකතු වෙලා කරන පින්කම් නිසා අර බිඳුවේම ඉන්න කෙනාට පහන් සංවේගයක් එක්ක ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් වැඩෙන්න අවශ්‍ය කරන කුසල ශක්තිය සකස් වෙනවා. ඒ අනේනගම අපි තුමු වෙසක් බලන්න යනවා. වෙසක් බලන්න යනකොට කෙනෙක් හැප්පෙනවා දකිනවා. දැකලා යාට ජීවිත අවබෝධය ආවොත් නිසා ඒව නරකයි නෙමෙයි. ඒ හැම එකක් ඇතුළෙම පුංචි පුංචි දේවල් ඇතුලේ බුදුදහමට හේතු වෙන පදනම් වෙන කූරු ගෑවෙන දේවල් නැතුව නෙමෙයි. මේව හරියාකාරව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කොපමණ නම් සමාජමය වශයෙන් මේ ධර්ම එළියට ගෙනාවද කියලා ඔබ කල්පනා කරලා බැලිය යුතුයි. සමහරු හිතාගෙන ඉන්නවා මේ ගිහි ජීවිතය ඇතුළේ නම් මේක කරන්න බෑ අපේ හාමුදුරනේ මේ ඔක්කොම අතහැරලා දාලා යන්නම ඕනේ කියලා. ඒ පිංගුතුනි ධර්මයෙන් නොදන්න අය. එහෙනම් කොපමණ උතුමන් වහන්සේලා රහත් භාවයට පත් වුණාද? අනාගාමීව වාසය කරාද ගිහි විඳලා? අඩුම සුද්ධෝදන වැනි බෝසත් උතුමන් වහන්සේලාගේ පියවරු පව රහත් භාවයට පත් වුණේ ගිහි විඳලා කියලා. ඉතින් මේ වගේ හැම පැත්තකටම විහිදිලා ගිය ශාසනයක බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරේ නැහැ කියන්න හොඳම උපමාවක් මම කියන්නම්. ඔයගොල්ලෝ අහලා ඇති දීඝනිකායේ තියෙනවා සිංගාල කියලා සූත්‍රයක්. ඔයගොල්ලෝ කියන්නේ සිංගාලෝවාද කියලා. මෙන්න මේ සිංගාලෝවාද සූත්‍රයේ සිංගාල කියන තරුණියට තමන්ගේ තාත්තා දෙන උපදේශ ටිකකට අනුව මේ පුතා 6 දිසාවකට වන්දනා කරනවා. සදිසා වන්දනාව. උතුර නැගෙනහිර බටහිර ඕ වගේ. බුදුරජාණන් වහන්සේ කියනවා සිහිපත් කරනවා සිංගාලට සිංගාල ශාසනයේ සඳහන් වෙන සදිසා වන්දනාව නමස්සෙය්‍ය කියලා කියනවා. නමස්සෙය්‍ය කියලා කියන්නේ වන්දනාව කියන්නේ ඕගොල්ලෝ ඒ වඳින වන්දනාවට නෙමෙයි. සදිසාවක් තියෙනවා. ඒ තමයි අංක 1 මව්පියෝ කියන දිසාව. 2 ගුරුවරු. 3
අසල්වැසියෝ ඊළඟට ඔයි වගේ සේවකයෝ ඊට පස්සේ 3ට කියලා තියෙන බිරිඳ ඇත්තටම අමුදරුවෝ 4 අසල්වැසියෝ 5 සේවකයෝ 6 මහාන බමුණු මව්පියන් ගුරුවරුන් අඹුදරුවන් අසල්වැසියන් සේවකයන් සහ මහාන බමුණ බලන්න පිටින් මව්පියෝ නමස්සේ වැඳිය යුතු පුද්ගලයෝ කියනවා. එතකොට කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වැඳිය යුතු ගානට දාලා පුදන්නේ ඒ පිදිය යුතු නිසා. ඒතර අඹුදරුවා කියන එක සදාර විවාහය කියලා කියනවා. ඒ ධාර්මික විවාහය කියන එකත් අඹුදරුවන් තුන්වෙනි ස්ථානයේ දාලා වැඳිය යුතුයි. වැඳින්න ඕනි කියන්නේ මේ නෝනට වැඳගෙනයි මහත්තයට වැඳගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔවුන්ට යුතුයකම් මෙටු කළ යුතුයි. ඔවුන්ට කෘතගුණ දැක්විය යුතුයි. ඔවුන් අපි වෙනුවෙන් කරන කැපකිරීම වලට අපි ප්‍රතිඋපකාර දැක්විය යුතුයි. ඔවුන් පෝෂණය කළ යුතුයි. අන්න කියන නමස්සේ කියලා වඳි يعني ඒ යුතුයකම තමන් විසින් කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක ඒ තරම් ඔය කියන ආකාරයෙන් ප්‍රතික්ෂේප කරා නම් ඔය සදිසා වන්දනාවේදී අඹුදරුවන්ට යුතුයකම් කරන්න කියලා එකක් දායිද? ගුරුවරුන්ට යුතුයකම් කරන්න ඕනි කියලා එකක් දා අඹුදරුවෝ අසල්වාසීන්ට යුතුයකම් කරන්න ඕනි කියලා එකක් දායිද? සේවකයන්ට යුතුයකම් පිටර මේව නැතුව මේ මනුෂ්‍ය ධර්ම නැතුව දැන් ඉස්සර මට මතකයි අම්මේ ඉන්න ගමනුත් කතා කර ආවේ අපි ස්වාමීන් වහන්සේ නමක් එක්ක ඉස්සර අපි කඩේකට ගියාම කවදාවත් මේ කන්ඩම් කරන්නේ. කියන්නේ දැන් අපි දුක 1000යි කියනවා නම් ෂර්ට් එකක් මේක ගණන් වැඩි 600ට දෙන්න බෑ. දැන් අපේ අම්මලේම මට මතකයි අම්මලා කියන්නේ වැඩි හිටියෝ යනකොට මට මතකයි 1000යි කිව්වම 150ක් දෙන්නම් කියන. يعني මහා හතර බීරි විදියට අඩු කරන්නේ. මිනිස්සු පව් කියලා මට පව් කියලා හිතලා තියෙනවා සමහරක් වෙලාවල් වලට. ඉතින් අපි කවදාවත් මිනිස්සෙක්ට අපිට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා. මිනිස්සෙක් Tamante ව්‍යාපාරයක් කරන්නේ දැන් අපිත් එක්ක මෙහෙමයි මිනිස්සු හොඳයිද නරකයිද කියන එක වෙනම කතාවක්. හොඳ නැත්තම් එතනින් ගන්න ඒක වෙනම එකක්. හැබැයි 1000ක 150ට ඉල්ලනවා කියන්නේ මොන්න තරම් ඒක අසත්පුරුෂකමක්ද? ඒවනේ වාට දෙන්න පුළුවන් ගාන කියන්නේ. අපි දන්නවා අපි හිතමුකෝ මේ වටාත්තක් රුපියල් 200යි නා. මේ වටාත්තේ යාමට 150කට දෙන්නම් කියනවනම් මම මේක 50කට ඉල්ලනවා කිව්වහම එහෙම බෑ. එයා මට මේකට 250ක් කිව්වොත් කන්ඩම් කරනවට වඩා හොඳයි. ඩිස්කවුන්ට් කරන අඩු කරන්න බැයිද? මෙහෙමයි අපිත් ඔය ගමේ තමයි අයියයි ගම කොයිද? ඔහොමනේ කියන්නේ. එහෙම කරන්නේ නැතුව ජීවිතේ කියන එක පින්වතුනි මේ ඊට වඩා හොඳ මනුෂ්‍ය ගුණධර්මයක් අපි තියාගෙන හැදෙන්න ඕනේ. අසල්වැසියොන්ට ඒගොල්ලොත් එක තරහ කරගන්න නැතුව, ක්‍රෝධ කරගන්න නැතුව, ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවට උපකාරයක් කරලා දැන් සමහර මේ හරි නිකන් හරිම මේ ඇති දේකුත් නෑ. නමුත් මිනිස්සු හරි බොරුවෙන් ජීවත් වෙන්න. තමන්ගේ අසල්වැසියන් එක්ක නිදහසේ නිස්කලංකව. මට මතකයි මම පුංචි කාලේ මට හිටියා මේ දෙමළ යාළුවෙක්. දෙමළ යාළුවෙක්. එයාගේ ජාතිය දෙමළ. ඉස්සර පොඩි කාලේ සෙල්ලම් කරන්න යන්නේ යාළුවේ ගෙදර. ඇත්තම කතාව. මේ අපි දෙන්න මම කියන පුංචි කාලේ මට වෙච්ච දෙයක්. අපි දෙන්න මේ ඕන තරම් පුංචි කාලේ දැන් හැදිලා වැඩිලා සෙල්ලම් කරලා දෙනවා. කට ඉස්කෝලේ ගිහලා දෙනවා. හැබැයි ලොකු වෙනකොට සමාජයෙන් අපිට ලැබෙන දේවල් එක්ක එයා දෙමළ මම සිංහල කියන එකත් එක්ක මට මතකයි යුද්ධ ඉවර වෙනකොට ඒ දවසේ අපි දෙන්න රණ්ඩු වුණා. ඒක ඇත්තක්. මේකට හේතුව අර සමාජයේ අපට උගන්වන්න දාන්න දැන් මතක් වෙනකොටත් ලැජ්ජ. එකට හිටපු යාළුවෙක් එක්ක එහෙම රණ්ඩු වෙන්න යනවා කිව්වා. හේතුව සමාජයේ විසින් පුරවන බොරු පුහු දේවල් නිසා ජීවිතය අමතක කරගෙන ජීවත් වෙන්න යන මිනිස්සු මේ සමාජයට ලොකු අපරාධයක් කරන මිනිස්සු බවට පත් වෙනවා. ඒතර දැන් බිහි වෙන ළමයි දිහා බලන්න තරුණ ළමයි ඒ ළමයින්ට කිසිම අපේකමක් නැහැ පින්වතුනි. කියන්නේ අපිට ඉස්සර සිංහල මිනිස්සෙක් දැක්කහම අපේ මිනිස්සෙක් ලංකාවේ මිනිස්සෙක් දැක්කහම මම ඊයේ පෙරේදා හොඳ කතා බහක් ඇහුවා මේ මුස්ලිම් තරුණයෙක්ගේ. හරිද? එතන මේ දරුවා ෆයිලට් කෙනෙක්. නමුත් එයා මේ කොවිඩ් එකත් එක්ක ලංකාවට ඇවිල්ලා එයා මොකක් හරි වෙන part time business එකක් කරනවා. නමුත් මම මේ කතාව හරිම ආසාවෙන් අහන් හිටියා. මට දැනුනේ අවසානයේදී මේ කතාව අවසානයේදී මේ ශ්‍රී ලාංකිකයෙක්. එයාගේ ජාතිය මුස්ලිම්ද ක්‍රිස්තියානි ඒවා අපිට වැඩක් නැහැ. මිනිස්සු තමන්ගේ අදහන ආගමින් එක එක්කෙනා විශ්වාසෙන් අන්ධ භක්තියට යන්නේ ඒ දුෂ්ප්‍රඥකම් ප්‍රඥාකම් මත. නමුත් මනුෂ්‍යත්වයේ කියන එක තියෙනවනම් ඔහු හරිම අපූර්ව කතාවක් කරා. අපේකම කියන එකත් එක්ක ගෑවිච්ච කියන්නේ දැනෙන්න මනුෂ්‍ය ගුණ ධර්ම. කෙනෙක් ස්ට්‍රීට් ෆුඩ්ස් විකුණනවද
නැත්තම් වයිට් කොලර් ජොබ් එකක් කරනවද කියන එක. එහෙම නැත්නම් අර টොප් ක්ලාස් ජොබ් තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ තියෙන টොප් ක්ලාස් ජොබ් නේ. ෆයිලට්, ඉන්ජිනියරින්, ඊළඟට කවුන්ටිං ඒවා. නමුත් ඒකම නෙමෙයි. ඒකම නෙමෙයි ජීවිතේ. ඊට වඩා පාරේ ඉන්න මිනිස්සයාටත් ජීවිතයක් තියෙනවා. මේ යථාර්ථය බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පුදුම විදියට ඒකයි සුනීතල සෝපාකල නිවන් දැක්කේ ශාසනයට එක්කම. එනිසා මේ උස්පහත්කම නැති නිසායි තමන්ගේ පුතා වෙච්ච රාහුලට වැසිකිළිය නිදා ගන්න උනේ. බුදුරජාණන් වහන්සේ ගඳ කිළිය නිදාගත්තා කියනවනේ. මේ සමාජ මුහුභාවය මිනිස්සු ගන්න නැති වුණා. මොකද පින්වතුනි මේ බෞද්ධයෙක් බෞද්ධ වෙන්නේ බෞතිස්ම කරලා නෙමෙයි. බෞද්ධයෙක් වෙන්නේ බෞද්ධ රටාව, බෞද්ධ ජීවන ප්‍රවෘත්තිය, බෞද්ධ පිළිවෙත් රටාව අනුගමනය කිරීම ඇතුළේ. ඒ බෞද්ධ ජීවන ක්‍රමය අනුගමනය කිරීම හැර වෙනත් බෞතිස්මයක් සමාජයේ නැති බැවින් බෞද්ධ සමාජය. ඔබට ඔබේ බෞද්ධ පදනම සකස් කරගෙන නිර්වාණ ගාමී ප්‍රතිපදාව යන්න ඕන නම් ඔබ විසින් ඇත්තටම මිනිසෙක් විය යුතුයි. සුන්දර මිනිසෙක් වෙන්න ඕනේ. සුන්දර මිනිසෙක් බවට පත් වෙලා ඒ සුන්දර මනුස්සකම ඇතුලේ තමන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගන්නවා විනා. දැන් බලන්න විදිහට බුදුරජාණන් වහන්සේ කොච්චර මේ මහා කාරුණික ශාසනයක්ද කියලා. ප්‍රාණඝාත ආදියෙන් වෙන් වෙන්නේ කිව්වා. දැන් ඇත්තටම අපිට බෑනේ වෙන සතෙක්ව මරා හිත හදාගෙන බෞද්ධයෙක්ට පුළුවන් වෙන සතෙක්ව මරන්න. අපිට බෑ පින්වතුනි. ඉස්සර අපි මදුරුව මරද්දී අපිට මෙලෝ සංසාරික ගානයක් තිබ්බේ නැති දේවල් ගානක්. දැන් ප්‍රවෘජ්ජා පැවිද්දෙන් පස්සේ තට්ටක්වත් මදුරුවෙක් කැඩිලා නැහැ අපි. කියන්නේ ඒ තරම් ආදරෙන් සිහියෙන් මේවා අපි මෙහෙම රැකගන්නේ රකින්නේ මේකට අපි සෙනෙහස නිසා. මම ඔබට පහුගිය දවසක කිව්වා මම ඊපෙරේද දවසක සෙනසුනේ කුටියේ උඩ තට්ටුවට වෙලා ඉන්නවා. යට මං ඉන්න කුටියේ පොඩි කලින් හිටිය කුටියක පොඩි පොකුණක් වගේ එකක් තිබ්බා. රෑ අර පොඩි කෘමි සත්තු ඇවිල්ලා වැටිලා 100,000 ගාණක්. මං උදේ කුටියෙන් එළියට ඇවිල්ලා වැටගාවට ඇවිල්ලා උඩින් නම් පල්ලෙයා බලද්දි අපේ අර වාහන එලවන මල්ලි පොඩි දැලක් අරගෙන සත්තු එක එක කරා අරන් දානවා. මම මොකද කරන්න කියලා. ස්වාමීනි 100,000 ගානක සත්වයන්ට අබේ දාන්න වෙනවා කිව්වා. ඒ කියන්නේ අර මිනිස්සෙක්ට තවත් කෙනෙක්ගේ ජීවිතේ වටිනාකමක් ගැන දැනෙන්නේ දැන් ඇත්තටම අපේට ඉස්සර වගේ මේ සිංකයක් ගාවල කියලා කූඹි ටිකක් දකින්නකොට වොෂ්රූම් එකක් ඇතුළට ගිහලා සත්තු ටිකක් දකින්නකොට අපිට ඒ සතාව මේ වතුර එක ෆ්ලෂ් කරන්න හිතෙන්නේ නැහැ. මේ වතුර එකක් හලන්න හිතෙන්නේ නැහැ. උණු වතුර එකක් බිමට දාන්නේ අපි කවුරුත් ස්වාමීන් වහන්සේලා. යට ඉන්න පොළොවේ ඉන්න සතෙක්ට හානියක් වෙයි කියලා. ඒකයි ඇල් වතුර එකක් කවලම් කරලයි පොළොවට අතහරින්නේ. උණු වතුර එකක් එකපාරටම දඩස් ගාලා බිමට හැලුවේ ඒ කාලේ. දැන් හලන්නේ නැහැ. අඩුම පුංචි සතෙක්ට හානියක් වුණොත් ඒ ඇල් වතුරක් එක්ක කවලම් කරලයි දෙන්නේ. දැන් බලු පැටියෙක්ට කෑම එක දුන්නත් නිකන් ආවට ගියාට මෙහෙම දමලා ගහන්නේ නැහැ. අන්න කරලා කන්න පුළුවන් විදියට දීලා වතුර ටිකක් දීලා. ඒ ಗುಣධර්මයේ වැඩිම ඇතුලේ තමයි බෞද්ධකම කියන එක වැඩෙන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන එක ගිහි පැවිදි ભેදයකින් තොරව වැඩෙන්නේ මම කියන්නේ. ඔය කියන බෞද්ධ ප්‍රතිපදාව තමන් තුළට එකතු වීම ඇතුලේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ගිහි ජීවිත ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ. කරලා තියෙන්නේ ඒ දේවල් කළමනාකරණය කර ගැනීම ඇතුලේ ඕනවට වඩා රේස් දුවන ජීවිත ගත කරන්නේ නැතුව ලැබිලා ඉන්න දරුවන්ට ඥාතීන්ට බිරිඳට ස්වාමියාට යුතුයකම් කරන ඒවා කරලා මව්පියන්ට වැඳීම් කරන්න කිව්ව එකයි. ගුරුවරුන්ට වැඳීම් කරන්න කිව්ව. අඹදරුවන්ට සුදුසු යුතුයකම් කරන්න කිව්ව එකයි. අසල්වාසීන්ට යුතුයකම් කරන්න කිව්ව එකයි. ඊළඟට සේවකයන්ට බලන්න සේවකයන්ට යුතුයකම් කරනවා. එතකොට තමයි ව්‍යාපාරයක් කළමනාකරණය වෙන්නේ. මේ සේවකයන්ට යුතුයකම් කරන්න කියන්නේ පිටුතුනි බලන්න මේ දියුණු වෙන කෙනෙක්ගේ ලක්ෂණය තමයි තමන් ගාව ඉන්න සේවකයාට යුතුයකම් කරන්නේ. ඇයි?
සේවකයාට නිසි වැටුපක් දෙනවා නම් සේවකයා දිගටම වැඩ කරනවා. ඒකට සේවකයාට කාලෙන් කාලට බෝනස් දෙන්න ඕනේ. අසනීපයක් වුණාම උදව් උපකාර කරන්න. එතකොට එයා එයාගේ කැපැසිටි එක තුළ කරන්න පුළුවන් වැඩ ටික උපරිමයෙන් කරනකොට අයිතිකාරයාගේ ව්‍යාපාරය වැඩි දියුණු භාවයට පත් වෙනවා. ඔවුන් කවදාවත් එකිනෙකාට ක්‍රෝධ කරන්නේ නැහැ, ඉරිසියා කරන්නේ, කඩන්නේ නැහැ, බිඳින්නේ නැහැ. මෙන්න මේ හැමදේම එක්ක අවසානයේදී මහාන බමුණු සක්‍ර දේවේන්ද්‍රයත් කියන මාතලි මම සිල් ගුණදම් රකින්න අයට වඳිනවා කියලා. මහාන බමුණන්ට සිල් ගුණදම් රකින්න මහාන බමුණන්ට මම උදේවස වඳිනවා කියලා. දෙදෙව්ලොවට අධිපතිපාව වන්දනා කරන්නෙම ඔබ වෙසනුත් මේවා කළ යුතු බව සඳහන් වෙලා තියෙන නිසා. එනිසා අපි තේරුම් ගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනීය මනුස්ස ජීවිතයත් එක්ක එකට බැඳිලා තියෙන එකක් මිසක් මේක නිකන් අර රොබෝල වගේ පුරුදු පුහුණු වෙලා කරන්න පුළුවන් මේ දෙයක් නෙමෙයි, බෞතිස්ම කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් පිටුතුනි ආර්ථික සම්පත්තිය කියන එක මේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ආර්ථික සම්පත්තිය කියන එක ප්‍රතික්ෂේප කළේ නැත්තේ දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුවට වුණත් වස් කාලය සීමාවෙදී හරි තමන්ට දැන් ඔයගොල්ලෝ හිතන්න එපා වස් කාලේදී භික්ෂුවට වස් ටික කඩාගෙන යන්න බෑ කියලා. වස් ටික කඩන්න පුළුවන් තැනක් තියෙනවා ආපත්‍ති නොවෙන. හදීසියේවත් භික්ෂුවට තමන්ට ප්‍රත්‍ය පිණිස නැවතිච්ච ගමේ ප්‍රත්‍ය ලැබෙන්නේ නැත්තම් නුසුදුසු ආහාර ලැබෙනවා නම් එතනින් යන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට යන නැවේ වස්සම් මේ කරත්තවල වස් සමාදන් වෙන්න කිව්වේ කරත්ත එක්ක යනකොට භික්ෂුවට කොයිම වෙලාවකවත් පිණ්ඩපාති වර්ධින්නේ නැහැ මිනිස්සු කනව බොනවා නිසා. අන්න ඒ නිසා. මේ වගේ භික්ෂුවටත් ගිහියටත් කොයි කවර ආකාරයකදීවත් ආර්ථික සම්පත්තිය එපා කියන එක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා නැහැ. ඒකට හොඳම උපමාවක් තමයි එක වෙලාවක එක ගිහි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි ගිහි ජීවිතයක් ගත කරන අය අප විසින් කවර ආකාරයෙන් ගිහි ජීවිතය පෝෂණය කළ යුතුද? ඒ සඳහා සුදුසු උපදෙස් කීපයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා මෙලව යහපත පිණිස පවතින ධර්මතා 4ක් පිළිබඳව. උලහලත උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා කියලා. උට්ටාන සම්පදා තමයි තමන්ගේ ජොබ් එකේ එහෙම ගමු තමන්ගේ ජොබ් එකේ දක්ෂයෙක් වෙන්න. නිකන් ආතප්පාතක් නැති, යන්නේන මං නැති, මෙලෝ 4ක් තේරෙන්නේ නැති කම්මැලිය වෙන්න එපා. සමහරු අර කියන්නේ මම කියන්නේ අපිට හැමතිස්සෙම ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒක ගිහි කාලේ ජොබ් එකක් කළත් පැවිදි කාලේ මොනවා හරි කරත් නිකන් ආවට ගියාට නැතුව අපි කුටියක් හදනවා කියලා. ඒ හදනකොට ඒකට යොදවන්න පුළුවන් තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුමක් තමන්ට තියෙන්න. ඒතර හැම තිස්සෙම තමන්ගේ සබ්ජෙක්ට් එකේ විශාරදයෙක් වෙන්න. ඔබ ගොවියෙක් නම් ඔබේ සබ්ජෙක්ට් එකේ විශාරදයෙක් වෙන්න. වහින කාලේ කියන්න පුළුවන් වෙනවා අහස දිහා බලලා. ඔබ වඩුවෙක් නම් ඔබ ඔබේ ජොබ් එකේ විශාරදයෙක් කියලා. අද ඉන්න වඩුවෝ ඒ උන්දලා දොරවල් හයි කරාම ලනු දාලා දින්න ඕනේ ලොක් කරලා වහන්න. වඩු නෙමෙයි මඩ්ඩෝ වගේ. හරියට නිකන් මඩ වලින් වැඩ කරලා වගේ. සවුන්ඩ් හයි කරනකොට සිකුරාද වෙනකොට වහන්න බෑ. මම මේ කියන්නේ සමහරු ලයිට් දානවා, ඉලෙක්ට්‍රික් වැඩ කරනවා, ෆ්‍රිජ් එක දැම්මම ෆෑන් එක කැරකෙනවා. ෆෑන් එක දැම්මම ලයිට් එක කැරකෙනවා. ඒ කියන්නේ මිනිස්සු Tamanගේ ශිල්පය පිළිබඳව කිසිම මේ දක්ෂභාවයක් නෑ. සමහරු වාහන එලවන උන්දලා දන්නේ සුක්කානම කරකවන්න විතර. හදිසියේ පාරේ පැච්චක් ගියාම වාහනේ ජැක් එක කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නෑ. කියන්නේ මේ වැඩක් නෑ. රෝදේ ටයර් එකේ ඇනේ ගැලවෙන්නේ අනිත් පැත්තට කියලා දන්නේ නැති ඩ්‍රයිවර් නෙමෙයි. ඒ කියන්නේ මේවත් දැනුමක් තියෙනවා. හදිසියේ පියුස් එකක් ගියෝ අමුණගෙන යන්න එහෙම සිහියක් තියෙනවා. අද ඉන්නේ ඇත්තොන්ට සිහිය නෑ පින්වතුනි. යතුරු ඇතුලේ දාලා සමහරක් වෙලාවට එළියට බහලා දොර ලොක් කරගන්නවා. ඒ කරලා රිලව් එල්ලිලා ඉන්නවා වගේ ජනෙල් වල එල්ලිලා කොහොමද යතුරු ගන්නේ කියලා බලනවා. ඉතින් මේ වගේ තමන්ගේ සබ්ජෙක්ට් එකේ විශාරදයකට. පේනවනේ මම මේ කියන කතාව ඇත්තද බලන්න. අද ඔයගොල්ලෝගේ ගෙදර වැඩ කරලා ටයිල් ටිකක් අල්ලන්න දීලා බලන්න.
එයාට ටයිල් අල්ලන්න බෑ. බාත්රූම් එකේ බඩ ටික ගහන්න දීලා බලන්න. ගහන්න බෑ. කපරාරුවක් දීලා ඉවර වුණායින් පස්සේ මට්ටන් ලිය තියලා බලන්න. ඒක ඇදයි. බිත්තිය පුපුරලා නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ සබ්ජෙක්ට් එකේ විශාරදයෝට. එහෙම නෙමෙයි. වැඩක් කරනවා නම් තමන්ගේ සබ්ජෙක්ට් එකට ආදරෙන් කර්ටන් එකක් ගහන්න ගියා නම් අර හිල් කරලා වැටෙන ඩස්ට් එක පවා අයින් කරගෙන යන්න පුළුවන් දක්ෂයෙක් තමන් වෙනවා. ඒක තමන්ගේ අතින් අපිරිසිදු වෙච්ච කිසිම දෙයක් තමන්ගේ වැඩ ඉවර කරලා එතන ක්ලීන් කරලා යන ගානට ඔබ හැදුන්නේ නැති වුණොත් ඔබ ඔබේ සබ්ජෙක්ට් එකේ දක්ෂ උට්ටාන සම්පදාව නැහැ. ඒකයි. දැන් නැත්තම් ඔය අපි ගත්තොත් නිකන් හිතන්නකෝ අපි මේසන් වැඩ කරන කෙනෙක් දවසට රුපියල් 3000ක් පඩි ගන්නවා. ඒ 3000ක් කියලා කියන්නේ පින්වතුනි මාසයක් වැඩ කරොත් 90000ක් ලක්ෂයක් පඩි ගන්නවා. අපි මොකද කරන්නේ? අඩුම ගඩලකට ගඩලක් තියලා කෙලින් බැඳ ගන්න බෑ. සමහර වෙලාවට හැදුවාට පස්සේ එක මුල්ලක් උතුරේ අනිත් මුල්ල දකුණේ. ඇයි තමන්ගේ විෂය දක්ෂයෙක් උට්ටාන සම්පදානේ. ඒ විතරක් නෙමෙයි. තමන්ට තමන්ගේ විෂය දක්ෂයෙක් වගේම තමන්ට තව විශේෂ හැකියාවක් තියෙන්න ඕනේ. තමන්ගේ රැකියාව තවත් කෙනෙක් ධම්මලා හරි කරන්න පුළුවන් පහසුකම. ඒ කියන්නේ තමන් දක්ෂයෙක් වගේම ඒක තමන්ට ඕමනා දේ තව කෙනෙක් ලවා කරවීමේ දක්ෂතාවයත් උට්ටාන සම්පදාව කියන එකට යනවා. තියෙනවද බලන්න. තමන්ට කරගන්න බැරුව තමන් කොයි තව කෙනෙක්ව ධම්මලා කරවන්නේ නේ. මහානකමට ආවත් එහෙමයි. තමන් ඉගෙන ගන්න පාලි නම් තමන් ඒක දක්ෂයෙක්. තමන් විභාගයක් කරනවා. තමන් ඒක දක්ෂයෙක් වෙන්න. හැමතිස්සෙම කියන්නේ. ටිකක් ත්‍රිපිටකාචාර්ය කරනවා කියලා ඒස් අරගෙන පාස් වෙලා එහෙම වැඩක් නැහැ. ඒක නිකන් රට රවට්ටන්න හොඳ උපාධිය කන්නේ අවශ්‍ය වෙන්නේ දැනුම. සහ ඒ තුලින් ඇති කරන අවබෝධය. තමන්ගේ සබ්ජෙක්ට් එකේ විශාරදෙක් වුණොත් හරියටම හරි. ගොඩක් අයට අපේ රටේ මේ හොඳට ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. කැම්පස් ගිහිල්ලා අරේ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා ඉංග්‍රීසියෙම ටිකක් පුළුවන් ද කියලා ඇහුවාම මේ කියන දේ තේරෙනවා කතා කරන්න බෑ. මහා විලි ලැජ්ජ නැති කතාවක් ඒක. කියන දේ තේරෙනවා කතා කරන්න බෑ. මොකද පින්වතුනි කතාවේ තමන්ට උවමනාවක් නැහැ. එච්චරයි. උවමනාව තියෙනවා නම් අද YouTube තියෙන අරව තියෙනවා මේවා තියෙනවා ඉංග්‍රීසි කෝසස් තියෙනවා. උවමනාව තියෙනවා නම් තමන්ට මේක පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟට තමයි ආරක්ක සම්පදා. තමන් හම්බ කරන ධනය රජුන් විසින් එහෙම තියෙනවා. රජුන් විසින් සොරුන් විසින් වෙනත් බලයැත්තන් විසින් පැහැර ගැනීමට නොහැකි වන ආකාරයෙන් පරිස්සම් කරන්න. දැන් පිටුනේ එහෙම එකක් තියෙනවානේ. දැන් අපි හිතමුකෝ මේ රට ඇවිල්ලා මං කොල්ල කන රට. අපි ඔළුවෙන් වැඩ කරගෙන මුන්දලා අපිවත් විකුණලා අපේ ඇටකටු ටිකත් කොයි හරි කෞතුකාගාරයකට හරි විකුණනවා ඩයිනෝසිරස් කෙනෙක්ගේ ඇටකට්ටක් කියලා. එතකොට අපි විසින් හැමතිස්සෙම දක්ෂ වෙන්න ඕනේ අපි විසින් යම් ධනයක් සම්පාදනය කරාද උත්පාදනය කරාද. මම ඊයේ ගියා එක්තරා ආයතනයකට මේ යම් කිසි අවශ්‍යතාවයක් කරගන්න. මම එතන ඉද්දි දැන් අර සේල්ස් කරන කෙනා කස්ටමර් කෙනෙක්ට එක්තරා භාණ්ඩයක් විකුණන්න හදන මහා පුදුම කපටිකම. කපටි වැඩක් නෑ අනුන්ගේ. හැබැයි මේමයි අරක කරාම සර් මේම වෙනවා මේක කරාම සර් අරම මම කල්පනා කරා මේ උන්දලා කොච්චර කපටිද එකක් අර මිනිස්සු කොච්චර අඥානද. තමන්ගේ සබ්ජෙක්ට් එකේ විශාරදයක් නුනොත් රුපියල් 1000 ඩිස්ප්ලේ එක දාන්න 7500ක් දීලා දැම්ම නියම ඩිස්ප්ලේ එකක් කියලා අරන් එනවා 150යි විකුණන්න තියෙන්නේ. තමන්ට මොලේ තියෙන. තමන් දැනගන්න ඕනේ මම මේ යන්නේ කොහිටද? මා විසින් කුමක්ද කරන්නේ? මම මේක කරනකොට මට මේකෙන් කොච්චර ලාභයද? කොච්චර මේව දැනගෙන තමන් බැංකු පොතක සල්ලි දානවා. හොඳට හොයන්න මේවා. මම හදේසියවත් මැරුණොත් මගෙන් පස්සේ මේක මගේ පුතාට කරදරයක් නැතුව ගන්න පුළුවන්. ගන්න පුළුවන් වෙන නම් මා විසින් ඔබට දෙන්න ඕනේ ලිපි මොනවද? ඔබ විසින් මට ඒකට ආපහු ලිපියක් දෙන්න මම මිය ගියොත් හදේසියවත් මගේ පුතාට මේක ගන්න පුළුවන් කියලා. මේ අපේ මුදල් නම් ඔබ ඔබේ බැංකුවත් වෙනද ඔය ඔයගොල්ලෝ හරි කපටි. ඒකයි. මේගොල්ලෝ හරි කපටි.
ඔය බැංකුව අරවා මේවා ඔක්කොම පැහැදිලා තියෙන එහෙම කපටි තියරි එකකට. ඒත් ඔබ අමාරුවෙන් හම්බ කරන සල්ලි ඔබෙන් පස්සේ කෝටි ගණන් බැංකු පොත්වල දාගෙන ඉන්න මිනිස්සු සමහරුන් මැරුණාට පස්සේ දරුවන්ට ගන්න බෑ. නඩු කියන්න කියනවා. නඩු වලට ගියාම අවුරුදු ගණන් නඩු ඇදෙනවා. එහෙම බෑ. හරියට මම කවුද? මගෙන් පස්සේ මේවට මොනවද වෙන්නේ? මට ඕන වෙලාවට ගන්න පුළුවන්ද? මට ගන්න පුළුවන් ලිමිට් එක කීයද? ඇයි මේකේ ලිමිට් එකක් තියෙන්නේ? වෙන කෙනෙකුට මේක ගන්න පුළුවන්ද? ඊට two factory මොකක් හරි මේ අර අපි කියන්නේ security එකක් තියනවද මේකට? ඒ security එක කොච්චර valid වෙනත් කෙනෙකුට මේකට යන්න පුළුවන්ද? මේ හැම එකක්ම අපි හොයනවා. එහෙම තමන්ගේ ප්‍රයිවසි එක පිළිබඳව අවධානය යොමු කරන කෙනා ආරක්ක සම්පදා. තමන් තමන්ගේ ධනය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි කල්යාණ මිත්‍රතා. තමන්ව අයහපතෙන් ගලවලා යහපතේ යොදවන මිනිසුන් ඇසුරු කරන්න ඕනේ නිතරම. අයහපතෙන් ගලවලා යහපතේ යොදවන මිනිසුන් ඇසුරු කරොත් ඒකෙදී ඔබට ඊටාම මේ ජීවිතේට වටිනාකමක් ගන්න පුළුවන් මෙලව ජීවිතේම. මොකද අයහපත අපි නමුක සල්ලි හම්බ කරලා මේ නයිට් ක්ලබ් එකකට යනවා කියලා වැඩක් නැහැ නේ. ඒ වගේ යහපත් මිතුරෝ Tamanට ඉන්න ඕනේ. මේ යහපත් මිතුරෝ Tamanගේ ජීවිතේ Taman තියාගන්න. අවසාන එක තමයි සමජීවිකතා. ඒ කියන්නේ අයවැය පිළිබඳව අවධානයෙන් බොරු නාස්ති නොකර බුදුරජාණන් වහන්සේ බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. මේ ලෝක විශේෂඥ. බලන්න මේ කොච්චර ප්‍රායෝගිකද කියලා. අයවැය පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් අයවීම මොනවද වැයවීම මොනවද බොරු තැන් වලට වියදම් වෙනවද කියලා කල්පනා කරමින් හරියට Tamanට ලැබෙන මුදල් පරිපාලනය කර ගැනීමට කියන සමජීවිකතා කියලා. පිටුතරි බලන්න ඔබ ගාව මේව නැත්තම් ඔබ මෙලොව පරාජිතයෙක්. මේක කිව්වේ විදායක ජනාධිපති කෙනෙක් නෙමෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බරෝ ඒකේන භෝගේ බුඤ්ජයි කොටස් 4කට මුදල අරගෙන ඔබ එක කොටසකින් කන්න කිව්වා. දෙවෙනි කොටස ආයෝජනය කරන්න කිව්වා. තුන්වෙනි කොටස තමන්ගේ කර්මාන්ත වලට යොදවන්න කිව්වා. හතරවෙනි කොටස ආපදාසු භවිස්සති. උවමනාවකට අරන් තියන්න කිව්වා. දැන් බලන්න එකක් 1000ක් හම්බ කරොත් 250කින් කන්න. 250කින් මේසන් හැන්දක් හරි ගන්න උවමනාවෙන්. ඒ සමහරු අර කෙනෙක් කිසි ආයෝජනයක් පිටින් අපි හැමතිස්සෙම ආයෝජනයට යන්න ඕනේ. මම කියන්නේ ගිහි ජීවිතය ගත කරන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. හැම තිස්සෙම ඔබ වීඩියෝ එඩිටර් කෙනෙක් නම් හරිද? මම මේ උදාහරණයක්. ඔබ වීඩියෝ එඩිටර් කෙනෙක් නම් ඔබ සාමාන්‍ය මම එක උපමාවක් කියන්නේ. ඔබ නිකන් i5 මැෂින් එකකින් එඩිට් කරලා වීඩියෝ එකක් එක්ස්පෝර්ට් වෙන්න පැය දෙකක් ගන්නවට වඩා මම මේ කියන්නේ හොඳ මැෂින් එකක් හදලා පැය විනාඩි 20කින් එක්ස්පෝර්ට් වුණොත් ඔබට කොච්චර කාලය ඉතුරුයිද? සල්ලි හම්බ කරන්න පුළුවන් ජීවිතය හම්බ කරන්න බෑ. හැම තිස්සෙම අලුත් දෙයකට ගිහිල්ලා ආයෝජනයකට ගිහිල්ලා Tamanගේ වැඩ කටයුතු පහසු කර ගැනීමේ හැකියාව Taman විසින් සම්පාදනය කරගන්න ඕනේ. ආයෝජන. Taman දැන් යෙදිලා ඉන්න කර්මාන්තයට කරන් බිල්, වතුර බිල්, පඩි නඩි ඒවට එක කොටසක් අයින් කරන්න. ආපදාසු භවිස්සති. ඇත්තටම ඒකත් ආයෝජනයක් නේ. ඒකට හම්බ කරන සල්ලි වලින් කොටස් 3ක් ආයෝජනය වෙනවා. එකයි පරිභෝග කරන්නේ. එකක් වර්තමානයකට, එකක් අනාගතයකට ආපදාසු භවිස්සති කියලා කිව්වට ඕකත් ඇත්තටම ආයෝජනයක් නේ. ඒ බලන්න බුදුරන් වහන්සේගේ ආර්ථික සංකල්පය මෙලොව පරලොව ජීවිතයටත් බුදුරන් වහන්සේ ඒත් එක්කම පෙන්නනවා සද්දා, සීල, ත්‍යාග, ප්‍රඥා. අරක මෙලව ජීවිතයට, අර ටික පරලොව ජීවිතයට. මොකද කෙනෙක් මේ ජීවිතයට විතරක් මුලා වෙලා ජීවිතය ගත කරොත් පරලෝක වශයෙන් යන්න වෙන සාංශාරික ගමන පිළිබඳ බුදුරන් වහන්සේ සිහිපත් කිරීම වශයෙන් මෙලවට අර ධර්මතා හතරක්, පරලොවට ශ්‍රද්ධාවත්, සීලයත්, ත්‍යාගයත්, ප්‍රඥාවත් කියන ධර්මතාවත් උපයෝගී වෙන බව සිහිපත් කළා. දැන් බලන්න පින්වතුනි, ඇත්තට මට මම අද මේ වෙනස් ඔබ හිතනවා අද ස්වාමීන් වහන්සේ රියා මේ වෙනස් විදිය බණක් කිව්වේ. වෙනදට නිවනට කියන ස්වාමීන් වහන්සේ ඇයි අද මේ එකපාරට නිකන් සාධාරණීකරණයක් කළේ? පින්වතුනි මොකද හේතුව? දැන් නිවන කියන එකට යන්න මිනිස්සු Tamanගේ ජීවිතය හදාගන්න එපා. ඇත්තට බේර මේ අඥාන සමාජය මට නිතර හිතෙනවා දෙයනේ මම බණ කියන්නේ මෙහෙම සමාජයකට නේ කියලා. يعني මිනිස්සු මහා පුදුම තරම් දැන් අර මේ හොඳම තත්ත්වය මේ කාලේ කොරෝනා. මාස්ක් එක දාගන්න කියලා කිව්වට මේ උන්දලා දාගන්නවද? කටේ තියාගෙන යනවා ඇව්වට පස්සේ දාගන්නවා.
ඕක හරියනවා. ඔය මාස්ක් නැතුව යන 4-5 දෙනෙක් එකතු කරගෙන ගිහලා දාන්න ඕනේ IDH එකේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටුවකට. 5 දෙනෙක්ව දැම්ම නම් හරියනවා. නඩු දාන්න හොඳ නෑ පවුනේ. ඇයි මේ මාරාන්තික රෝගයක් පැතිරිලා යනවා කියලා මිනිස්සුන්ට කියනවා. අම්මේ කියන්නේ මැරෙන එක මැරෙනවා. නුමුත් ශ්වසන අපහසුතාව ඇවිල්ලා එක ගොඩෙන් නිකරුණේ මැරෙනවා කියන්නේ එකක්, මරනවා කියන්නේ එකක්. මරණ එකකට මැරෙනවා කියලා කෝච් එකට පයින්න කියලා සාසනේ නෑ. මැරෙනකන් ජීවිත අවබෝධය පිණිස යා යුතු ගමන් ටික ගිහිලා ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් තැන අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේචර නිවුස් වලට කියන කෝල් එකක් කරන් බලන්න ඕකෙත් කියනවා මේ පැවිදි පැතිර යන්නේ කොරෝනා තමයි අරකයි මේකයි කියලා. ප්‍රවෘත්තියක් දැම්මොත් ඕක කියන්නේ. ඉන්ටර්නෙට් එකට ගියොත් ඕක තියෙන්නේ. ෆෝන් එක දාගත්තොත් මැසේජ් වලට WhatsApp එකක් ගත්තොත් එන්නේ අර වගේ මේ ස්ටේටස් එකක්. එතකොට එච්චර කියලත් මාස්ක් එක නිකට දාගෙන යනවා කිව්වහම එළියට යනකොට Tamanට ඥානයක් තියෙන්න එපා මාස්ක් එක තියාගෙන. ඒ මොකද මේ වගේ අඥාන දුෂ්ප්‍රඥ සමාජයකට නම් අපි බණ කියන්නේ මේ වැඩක් නැහැ පින්වතුනි. හොරෝන හැදෙන එකමයි හොඳ. කියන්නේ එතකොට මේක එක්තරා විදිහට ක්ලීන් හරි වෙයි. මේ අඥානියොත් එක්ක කොහොමද රටක් ගොඩගන්නේ? කොහොමද රටකට අනාගතයක් තියෙන නායකයෙක් ගෙනල්ලා අපි සංඝයා විදියට ඉදිරිපත් හරි කරවන්නේ? මේගොල්ලොත් එක්ක අපි මේ වගේ ගමනක් යන් මේ බුද්ධ ශාසනය මේ රට මේ ගිහි සමාජය මේ ආර්ථික සමාජය මේ ඔක්කොම කළමනාකරණය වෙන්න ඕනේ. කවුද ඉදිරිපත් වෙලා මේ මිනිස්සුන් එළියට ගෙනියන්නේ? මහා අපරාධනේ. සමහරු රැස්වීම් වලට ගිහලා බීලා නටනවා. ඇවිල්ලා ඉන්නේ මොන රැස්වීමටද කියලාවත් දන්නේ නැහැ. ඔන්න හැටි. පිටතනේ. අපේ මිනිස්සුන්ට තියෙන මේ වගේ මහා ළඟ දුර දක්නා නැති ඥානයක්. අලි ඉන්නවා කියලා කැලේ කපලා වැඩක් නැහැ. අම්මේ කියන්නේ. එහෙම වුණොත් කිඹුල්ලු ඉන්නවා කියලා වැව් ඔක්කොම කපලා දාන්න වෙයි. ඒකට ස්ථීර විසඳුම බලන්න අපේ රටට අද එහෙමවත් විසඳුමක් තියෙන දැන් අලි ඉන්න ගමකට අලි ටිකට විසඳුමක් නැහැනේ. තියෙනවද? අලිය ගැහුවට පස්සේ ගේ හදන්න යන සල්ලි වලින් පින්වතුනි හරියට අලි ටික එකතු කරගෙන ගිහිල්ලා එක තැනකට දාලා එක්තරා විසඳුමක් දවස් 3-4ක් ඇතුළත මිෂන් එකක් තියලා ගන්නේ නැතුව මොකක්ද මේ ඔයාට අලි ගැහුවද අපිට අලි ගැහුවද හැමදේම නිවුස් වලට පෙන්වන මිනිස්සු වඬනවා උද්ඝෝෂණය කරනවා නුමුත් රට එක තැන දෙපැත්තම 50-50 පාලක පක්ෂයත් මිනිස්සුනුත් මේවා මේ හැමෝගෙම වැරදි. මේක හදා ගන්නකම් මේ සමාජය කළමනාකරණය කරගන්නකම් ඔබේ ගිහි ආර්ථිකයත් ගිහි දේශපාලනමය පැත්තත් ඊට පස්සේ ගිහි ජීවිතයත් කළමනාකරණය කරගන්නකම් ආධ්‍යාත්මික වර්ධනයකුත් භාවනාමය පැත්තකුත් දාර්ශනික පැත්තකුත් ඔබට අවබෝධ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒකට හොඳම උපමාව තමයි ඕගොල්ලෝ බෞද්ධයෝ නම් මේ වෙනකොට ඕගොල්ලෝ මේ වර්තමාන කාලේ රේරුකාණේ හාමුදුරන්ගේ පොත්පත් ටික ඔක්කොම කියවලා තියෙනවද කියලා බලන්න. තාම නැත්තම් ඕක තමයි ඔයගලන්ට වෙලා තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ දාර්ශනික පැත්තකටවත් යන්න ඥානෙ දියුණු කරගන්න පුළුවන් සාර්ථක සමාජ පසුබිමක් තියන අය නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ප්‍රතික්ෂේප කළා නැහැ. අසාරයි කියලා අතහැරලා නැහැ. නිස්සාරයි කියලා අතහැරලා නැහැ. ඔබ විසින් කළමනාකරණය කර ගැනීමෙන් අවබෝධ කරගත යුතු ධර්මතා ටික කළමනාකරණය කර ගැනීමෙන් අවබෝධ කරගන්නට කාරුණික වෙන්න කියලා මෙත් සිතින් මතක් කරමින් අදට මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන ඉනෝකා මහත්මිය. ඇගේ ප්‍රාර්ථනා පරිදි පූජනීය ස්වාමීන් වහන්සේට නම් සිහිපත් කළ නිදුක් නිරෝගී චිරජීවනයේ කෙලවර මේ ශාසනය තව තවත් සසුන් සුරතල් පාල උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බවට පත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගන්න තුම් නිවනින් නිවී යන්නට මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාරගත ජීවිතය සුවපත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. එහෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන පිඟුතුන්ට ආශිර්වාද කරනවා. අද දවසේ මේ කරගන්නට යෙදෙන කුසල කර්මය ඔබ සියලු දෙනාට සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින්
උතුම් නිර්වාණය සෝසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. මේ කුසල් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකම උතුම් සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං